ටෙසලාකරණට ඉංග්‍රීසියෙන් කියලම ටෙසලේෂන්. පොඩ ඉමේජස් ටිකක් බලමු. රයිට්. දැන් මං හිතන්නේ ඔයාලට ස්ක්‍රීන් එකක් පේනවා. පොඩ්ඩක් බලමුද මෙන්න මේ හැඩතල දිහා. මේ හැඩතල ඔක්කොම දැන් අපි මේ බලන්නේ වගේ ඔක්කොගෙම පොදු සමානතාවයක් තියෙනවා. මේ බලන්න මේ පොඩ්ඩක් ඉන්න ළමයි. right. මේක මං හිතන්නේ හිටියා මේ සත්තු වගේ జాතියක් ඇනිමල් මේ තියෙන. හරි. දැන් මුතේ මේ බලන්නකො මෙන්න මේකේ ඔයාලට පේනවද කුඩා වැඩිද පේනවද? ඔය ළමයි දැන් මං ඔය සිලෙක්ට් කරපු එක ඔයාලට පේනවද? ඒකේ ඉන්න සතාව ඔයාලට පේනවද? ළමයි මාව ඇහෙනවද ඔයාලට? ඔව් නේ ඇහෙනව නේද? ඇහෙනවා සර්. ඔව් සර්. ඔයාලා පුතේ ගෙදර අම්මට හරි තාත්තට හරි කියලා ටෙසලේෂන් කියලා මේ සර්ච් කරලා බලන්නකො. ඒතර වලට මේ දැන් මේ බලන්න මෙන්න මේ මාළු වගේ පින්තූරයක් තියෙනවා. බලන්න මේ දීලා තියෙන රටාවේ කිසිම හිඩසක් නැහැ ළමයි. කිසිම හිඩසක් නැහැ මේ රටාවේ තුල. මම නිකන් ඇදලා පෙන්නන්න. මේ බලන්න මම මේ මාළුව වටේට අදින්නම් කළු පාටින් අදින්නම් ඈ. ඔය බලන්න. පේනවද ඉතින්? හරි. දැන් මේ හැඩතලයේ පුතා මේ එකම හැඩතලයේ මේ භාවිතා කරලා තියෙන මේ මාළුවාගේ මේ මාළුවාව භාවිතා කරලා ලස්සන රටාවක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට කිසිම හිඩසක් මේ රටාව තුල අපිට පේන්න නැහැ. ඒ වගේම එක මතයක වැටෙන්නෙත් නැහැ. කිසිම හැඩතලයක් එක මතයක දාන්නෙත් නැහැ. තව එකක් බලන්නකෝ. මේ බලන්න මේ කවුද මේ අපේ මේ බල්ලා? මේ බලන්න මේ බල්ලෙක් ඉන්නවා. මේ බල්ලා සුදු පාට බල්ලෝ ඉන්නවා, රතු පාට බල්ලෝ ඉන්නවා, එක එක බල්ලෝ ඉන්නවා. දැන් ඔයාලට පේනවද මේ බල්ලන්ගෙන් ලස්සන නිර්මාණයක් හදලා තියෙනවා. හරි? මේ නිර්මාණය ඇතුළත කිසිම හිඩසක් නැහැ. මූලික කාරණා දෙකයි. එකක් තමයි කිසිම හිඩසක් නැහැ. අනෙක තමයි එක මතයක මේ හැඩතල අපි තියන්නේ නැතුව තමයි මේ රටාව නිර්මාණය කරන්නේ. හරි? මේ බලන්න මේ සිංහ මූණක් තියෙනවා. එතකොට අර කාරණා දෙක මේකේ තියෙනවා. මේ බලන්න මේ හාපැන්චෝ ටික. එතකොට මූලික කාරණා දෙකයි. එක මතයක නොවැටෙන සේද හිඩස් නොපිහිටන සේද මේ මුහුදු අස්සය. මේ මොකද්ද ළමයි බල්ලෝ නේද? බලපෑම මෙන්න මේක මේ බලන්න. මේ පක්ෂියෙක් කුරුල්ලෙක් භාවිතා කරලා තියෙන ටෙසලාකරණයක්. ඔය තියෙන ටෙසලාකරණයක් ළමයි. ඒ කියන්නේ එක මතයක නොපිහිටන සේද හිඩස් නොවැටෙන සේද හැඩතල එකක් හෝ කීපයක් භාවිතා කරලා කරන නිර්මාණ වලට තමයි අපි කියන්නේ ටෙසලාකරණ කියලා. මේ බලන්න. මාර ලස්සන ටෙසලාකරණ තියෙනවා. right? මේ බලන්න. මොකද්ද මේ මෙතන භාවිතා කරලා තියෙන හැඩතලය? ළමයි. කුරුල්ලෙක්. මේ මොකද්ද මේ පාත්තෙක් වගේ කියන්නේ? ඒ බලන්න. කුරුල්ලෙක් වගේ කියන්නේ. right. එතකොට මේ වගේ ගොඩාක් ළමයි තියෙන ලස්සන මේ බලන්න මේකත් පක්ෂියෙක්. මේ මාළුවෙක් නේද? නෑ දෙන්නෙක් ඉන්නවා. මෙතන මොනවද දෙන්න කියන්න පුළුවන් නම්? එක්කුයි මාළුවේ. මාළුවයි කුරුල්ලයි. මාළුවයි කුරුල්ලයි. එතකොට පුතේ ඔයාලට පේනවද මෙතන හැඩතල දෙකක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ එක මතයක වට්ටල නැහැ. එක මතයක නොවැටෙනසේ තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම හිඩස් නොපිහිටනසේ තමයි මේක හදලා තියෙන්නේ. හරි? අසන් නිර්මාණ. මේ මෙතන මොකෙද දෙන්නේ? මාළුයි මාළුවයි කුරුල්ලයි නේ. මාළුවයි කුරුල්ලයි. බලන්න මේක මේ
මොකෙද දෙන්නලම අලියෙක් නේද ඉන්නේ? අලියෙක් ඉන්නවනේ. අලියෙක්ස. ඔව් අලියෙක්. අලියක්ස අලියෙක් සර් කියන්නේ මටද කිව්වේ නෑනේ. නෑ රූපෙට රූපෙට අලියෙක් සර් කියපුවා මම හිතුවේ මට කිව්වා කියලා. හරි. හොඳයි දරුවනේ එහෙනම් ඔන්න මේ ටෙස්ලා කරන කීපයක් මම ඔයාලට පෙන්නුවේ. හරි. එහෙනම් අපි යමු මේ පාඩමට. ඔයාලා ගිහින් බලන්න ලස්සන ඒවා තියෙනවා ළමයි. හිතා ගන්න බැරි තරම් ලස්සන නිර්මාණ තියෙනවා ටෙස්ලා කරනවල. මේ බලන්න මේ. හරි. හොඳයි. හරි. ඔන්න අපි ටෙස්ලා කරන ටිකක් බැලුවා. අපි දැන් යමු සාමාන්‍ය පාඩමට. right. දැන් ඔයාලට ස්ක්‍රීන් එක පේනවා කියලා මම හිතනවා. හරි. සවුන්ඩ්ස් ඔෆ් කරන්න. මේ සද්දේ. කොහොමද පුතේ ඔච්චර සද්ද දානවා? ඔව්. ඔච්චර සද්ද දාගෙන කොහොමද ළමයි ඔයාලා ගෙදර ඉගෙන ගන්නෙ? හරි. බලන්න එහෙනම් මම පුංචි හැඩතලයක් ගන්නවා. right. මොන බලමු හැඩතලයක් ගත්තා. මේ තමයි මම භාවිතා කරන හැඩතලය. හරි. හොඳයි පුතේ. ඔන්න මම ඔයාලට පේනවා මම මේකට දාලා එක එක පාට එවුවා. මේකේ එකම එකක් ගන්නවා. මේක හැඩතලයක් මම ගන්නෙ. මම ওই හැඩතලේ අරන් සදෙව් මම මේ පොඩි නිර්මාණයක් කරනවා මේ. බලන්න කොච්චර ලස්සනට අපිට අඳින්න පුළුවන්. ඔන්න ඔය. හරි. කාට හරි කියන්න පුළුවන්ද මම මේ කරන නිර්මාණය ඔයාලට පේන ලක්ෂණයක්? හැඩතලයක් පාවිච්චි. මොකද පුතේ? හිස්තන්න ඔව් හිඩන්ස් නෑ. තව එකක් තියෙනවා. අන්න හරි. එකමත් එකව තියන්නේ නෑ මම ඔය. හරි. එතකොට ළමයි හිඩස් නොපීඨන සේද එක මතයක නොවැටෙන සේද කරන මෙන්න මේ වගේ නිර්මාණ වලට තමයි අපි කියන්නේ ටෙස්ලා කරණයක් කියලා. right. හොඳයි. ටියුට් තියන අය ලියා ගන්න නැති අය එක ප්‍රශ්නයක් නිසා ඒක අංකයක් දාලා ලියා ගන්න ටෙස්ලා කරණය කියන එක යටතේ. ඕක මම ටෙසලේෂන් කීපයක් ටෙස්ලා කරන 4ක් දීලා තියෙනවා ඔයාලට පේනවා ඒක. හරි. අපි ටෙස්ලා කරන්නේ අර්ථ දැක්වීම ලියාගමු. ඊළඟ සතියේ අපි ටෙස්ලා කරන්නේ සම්පූර්ණ විවර කරනවා. ඔයාලා ටියුට් එක ලෑස්ති කරලා තියාගන්න වෙයි. හරි. ලියන්න පුතේ මෙහෙම එක මත එක නොවැටෙන සේද 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 හිඩස් නොපිහිටන සේද එක මත එක නොවැටෙන සේද හිඩස් නොපිහිටන සේද හිඩස් නොපිහිටන සේද හිඩස් නොපිහිටන සේද කියලා කමාවක් දාන්නකෝ. කමාවක් දාන්නකෝ. සේද හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතා කර හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතා කර හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතා කර එකක් හෝ හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතා කර
හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතා කර. හරි. කරනු ලබන නිර්මාණයක් කරනු ලබන නිර්මාණයක් කරනු ලබන නිර්මාණයක් සවුන්ඩ්ස් ඔෆ් කරන්න ඕනේ. කරනු ලබන නිර්මාණයක් ටෙස්ලා කරණයකි. ටෙස්ලා කරණයකි. ආදියක් කියන්නේ ඒක. හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතා කර කරනු ලබන නිර්මාණයක් ටෙස්ලා කරණයකි. ඔයාලට උන හැඩතල එකකට වඩා භාවිතා කරන්නත් පුළුවන්. හරි. මම දැන් ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේකට අපි 7 පන්තියේ නමක් කිව්වා. හැඩතල එකක් භාවිතා කරලා කරන ටෙස්ලා කරණයට අපි 7 පන්තියේ නමක් කිව්වා. දණ්ඩයි අත උස්සන්න. හැඩතල එකක් භාවිතා කරලා ඔකට කරන ටෙස්ලා කරණයට අපි නමක් කිව්වා. කාටද මතක? ලොකු දැහැමි කියන්න බලන්න උත්තරේ. ටෙස්ලාකරණය මොකද්ද? සුද්ධ ටෙස්ලාකරණය ඔව් ශුද්ධ ටෙස්ලා කරණය. ශුද්ධ ටෙස්ලා කරණය. ශුද්ධ ටෙස්ලා කරණය. හරි. හැඩතල එකක් භාවිතා කරලා ශුද්ධ ටෙස්ලා කරණය. හරි. හොඳයි. ඒක ලියන්න ඕනේ. රයිට්. දැන් පුතේ මේක බලන්න. මේ හැඩතලේ බලන්න. මේ තියෙන පංචාශ්‍රයක්. ඔන්න බලන්න අපිට මේකෙනුත් ටෙස්ලා කරන හදන්න පුළුවන්. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් හිටිනවා. කාට හරි කියන්න පුළුවන්ද? සෑ මොන හරි කිව්වද ලියන්න? නෑ නෑ මොකුත් කිව්වේ නෑ. මේ මොකද්ද මෙතන වෙන්නේ? හැඩතල දෙකකින් අතීතයන් ඈ පුතා? මේක ස් පවතීම ඇහුන්නේ හැඩතල අතරේ හිඩසක් ඇස්ති ඔව් දැන් පුතේ අපිට ඔව් දැන් මේක ළමයි ඊට පස්සේ මෙහෙම මේ අරන් යන්න පුළුවන් ඔහොම තියලා ඔහොම තියාගෙන කියලා තව අපිට නිර්මාණ කරන්න පුළුවන් කරලා පෙන්නන්නම් කොයි එකක් තියන්න අමාරුයි ළමයි මේකේ පාට ලබන සතිය අපි නිර්මාණ මේ ටිකක් වැඩිපුර මේ අඳිනවා මම පොඩි උපදෙස් ටිකක් දාන්නම් ඔයාලට පුළුවන් මේ පාට A4 වලින් බ්ලොක් ටිකක් කපලා තියාගන්න. ඒතර අපිට අඳන් දින්න ඕනේ ටක් ගාලා අලවලා ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. මම මැසේජ් එකක් දාන්නම් ඒක කොහොමද කරන්න ඕනේ කියලා. හරි. දැන් පුතේ ඔයාලට පේනවද මේකෙත් අපිට ටෙස්ලා කරණයක් හදන්න පුළුවන්. හැබැයි එහෙම ටෙස්ලා කරණයක් හදද්දී එක හැඩතලයක් විතරක් භාවිතා කරලා බෑ. ඒතකොට අපිට හැඩතල දෙකක් තුනක් භාවිතා කරන සමහර වෙලාවට එනවා. හරි. මේක නම් අපිට හැඩතල අනිවාර්යෙන් දෙකක් එනවා. මේ බලන්න මෙන්න මේක වෙනම හැඩයක් මේ. මම මේ අඳලා පාට කරන්නම් පොඩ්ඩක් ඉන්න. මේ බලන්න මේකදී එනවා මේ අලුව කෑල්ල වගේ එකක් එනවා. ඔය නෙල්සදෙව් එනව නේද? හරි. ඒතර පුතේ ඒකත් එක හැඩතලයක් තමයි. ඒ අලුව කෑල්ල කියන්නේත් එක හැඩතලයක් තමයි. ඔය බලන්න මේ බලන්න එතකොට මෙතන හැඩතල දෙකක් සෙට් වෙනවා මේ වැඩේට. හැඩතල දෙකක් සෙට් වෙනවා. හරි. ඒතකොට ඒකයි මම කිව්වේ හැඩතල එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් භාවිතා කරලා ටෙස්ලා කරණයක් කරන්න පුළුවන්. අපි මේකට පුංචි කාලේ නමක් කිව්වා. පුංචි කාලේ කියන grade 7 වලදී.
අර්ධ ශුද්ධ ටෙසලා කරන මොකක්ද? අර්ධ ශුද්ධ ටෙසලා අර්ධ කරණය. ශුද්ධ ටෙසලා කරන ඔව් අර්ධ ශුද්ධ ටෙසලාකරණය. අර්ධ ශුද්ධ ටෙසලාකරණය නේ. හරි. හොඳයි. දිලීෂා නිදිමතයිද? අපේ අම්මේ පත බැවිලා ඉන්නේ නේ. හරි. හොඳයි. හරි පුතේ එහෙනම් අපි මේ ගැන ඊළඟ දවසේදී කතා කරනවා තව ටිකක්. අපි ටෙස්ට් එකට යමු. පුංචි වෙලාවක් වුණා ටෙස්ට් එක ක්‍රියේට් කරන්න. එකපාරක් විතරක් සබ්මිට් කරන්න. හරියටම 7:55ට කනෙක්ට් වෙන්න ඕනේ. 7:55ට. හරි. හොඳයි පුතේ අපි යනවා මේ ඔයාලට දීලා තියෙනවා අංක 2 පිටුව බලන්නකෝ. සවිදි බහුවස්ත්‍ර පාට කරන්න කියලා පින්තූර වගේක් දීලා තියෙනවා. සවිදි මේ වචන තේරුම සවිදි කියන වචන තේරුම ළමයි පාද සියල්ලම දිගින් සමාන ඒ වගේම කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන බහුවස්ත්‍ර. හරි ඔන්න බලන්න. පිටු මෙහෙම මම කළු පාටයකට ගන්නම් ඔයාලට ඇස් වලට අමාරු හින්දා. හොඳයි. හරි පුතේ පොඩ්ඩක් බලන්න මෙන්න මේ ත්‍රිකෝණය දිහා. මේ ත්‍රිකෝණයේ මේ පාදෙට මේ පාදේ සමානයි. හරි? ඒ වගේම සවුන්ඩ්ස් ඔෆ් කරන්න ඕනේ. මේ කෝණෙට මේ කෝණේ සමානයි. අපි මේකට කියනවා සවිදි ත්‍රිකෝණයක් කියලා. සවිදි ත්‍රිකෝණයක් කියලා. හරි පුතේ ඕක තියෙනවා සවිදි බහුවස්ත්‍ර පාට කරන්න. ටක් ගාලා සවිදි ත්‍රිකෝණය ඔයගොල්ලෝ පාට කරන්න. පාට පෑනකි මෙහෙම ඇඳත් කමක් නැහැ. ඔන්න ඔහොම. සවිදි ත්‍රිකෝණය පාට කරන්න. මම කරමු සදේව්. දැහැමියා බටකොඩ වහලනේ මට පේන්නේ. දැන් සිග්නල් ප්‍රශ්නේ විසඳගත්තත් දැහැමේ. ඔව් සර් දැන් සිග්නල් තියෙනවා. මේ යන්තම් ඇති. දැන් ඉතින් දැට් එක මැදගත්ත හැකිනේ. මොකද සසේම නිකන් 100ට අරන් 200ට දීලා වගේ කල්පනා කරන්න. දැන් ඉස්කෝලේ එනවද? ඒක නෑ සර්. දැන් මොකක් හරි ලියන්න දුන්නද? ඔව් පුතේ ලියන්න දුන්නේ මේ සවිදි බහුවස්ත්‍ර ගැන අපි කතා කරන්නේ. මේ තියෙන සවිදි ත්‍රිකෝණය මං කිව්වේ මේ සවිදි ත්‍රිකෝණය පාට කරන්න කියලා. right. හොඳයි ඊළඟට අපිට පේනවා ඔතන තියෙනවා මේ චතුරස්‍රයක්. හැබැයි ඒ චතුරස්‍රයේ පාද සියල්ලම දිගින් සමානයි මේ බලන්න. ඒ වගේම මේ සියලුම කෝණ ඍජු කෝණ. ඒ කියන්නේ කෝණත් විශාලත්වයෙන් සමානයි. ඒතකොට දරුවනේ මේ තියෙන්නේ සවිදි චතුරස්‍රයක්. මේක සවිදි චතුරස්‍රයක්. මේකත් පාට කරන්න. ඔන්න ඔහම කලර් පෙන් එකකින් වගේ කවිෂා ඉන්නවද? ඉන්නවනේ මයික් එක ඇහෙන වඩුයි. right. ඉල්මාෂා සිග්නල් නැද්ද? තියෙනවා සර් මෙතන කළුවරයි. අයියෝ මොකක්ද අනේ හැමදාම කළුවරයිනේ. හරි සයිරි මොකද සිග්නල් නැද්ද? මේක පුතේ අපි මේකට කියන්නේ සවිදි චතුරස්‍රයක්. හරි. ඊට පස්සේ පුතේ බලන්න මෙන්න මේක. මේකේ මේ පාදෙට සමානයි. ඔයාලා මොකද කියන්නේ මේක සවිදි බහුවස්ත්‍රයක්ද මේක? සවිදි තමයි. සවිදි නෑ? සවිදි තමයි සර්. කවුද සවිදි නෑ කිව්වේ? කවීෂද? ඔව් සර්. ඇයි සවිදි නැත්තේ?
නෑ සර් මේ කෝණ ටික හොඳ ළමයා. කෝණ ටික සමාන නෑ නේද? සවිදි ඔව් නම් සර්. අනිවාර්යෙන් කෝණ සමාන වෙන්න ඕනේ. දැන් අපිට පේන මේ කෝණ වෙනස් මේ. මෙයයි සමාන වුණාට මෙයයි වෙනස් මේ. එතකොට පුතේ මතක තියාගන්න සවිදි බහුවස්ත්‍රයක් නම් පාද වගේම කෝණත් සමාන වෙන්න ඕන. එහෙනම් මේක සවිදි බහුවස්ත්‍රයක් නෙවෙයි. මෙයා සවිදි නෑ. හරි? එහෙනම් ඒක සවිදි බහුවස්ත්‍රයක් විදිහට අපිට ගන්න බෑ. ඊළඟට මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඊළඟ පින්තූර ඔයගොල්ලෝ පාට කරා යන්න. සර් දිගටම පාට කරන් යන්නන්නේ. දිගටම යන්න එපා. මොකද දන්නවද? මේ වැරදුනොත් එහෙම එයා දැන් කොහෙද දැන් දිගටම යන්න ගෙදර යන්න දෙන්නේ? නෑ සර් මේ පින්තූර ටික ඔක්කොම පින්තූර ටික. එහෙනම් කමක් නැහැ. හරි. මට කියන්නකෝ මේ සදිල් මේක සවිදි බහුවස්ත්‍රයක්ද? ඈ සදිල්. මේක සවිදි බහුවස්ත්‍රයක්ද? උත්තර නම් ඕනේ නෑ. ඇයි සදෙව් මේක සවිදි බහුවස්ත්‍රයක් වෙන්නේ නැත්තේ? ඇයි මේක සවිදි බහුවස්ත්‍රයක් නොවන්නේ? පාද ඔක්කොම සමානයිනේ. චනුක ඇයි මේක සවිදි බහුවස්ත්‍රයක් නොවෙන්නේ? දුලක්ෂණා කියන්නේ ඇයි සවිදි බහුවස්ත්‍රයක් වෙන්නේ නැත්තේ කියලා? නෑ ඔව් ඇයි නොවෙන්නේ කියලා අහන්නේ. කෝණ සමාන නේ. ඔව් කෝණ මේ කෝණ සමාන නෑනේ. මෙයයි එක සමානයි. නමුත් මේගොල්ලෝ වෙනස් මේ. එහෙනම් මේක සවිදි බහුවස්ත්‍රයකට අපි ගන්නෙ නෑ. හරි එයාව ගන්නෙත් නෑ. ඊළඟට ෂඩස්ත්‍රයක් තියෙනවා. මෙන්න මේ වගේ පාද 6ක් තියෙන එකට අපි කියන්නේ ෂඩස්ත්‍රයක් කියලා. මේක පුතේ මේ හැම පාදයක්ම සමානයි. ඒ වගේම මේ හැම කෝණයක්ම සමානයි. එහෙනම් මේක සවිදි බහුවස්ත්‍රයක් වෙනවා. ඊළඟට තියෙනවා ඍජු කෝණාශ්‍රයක්. ඒක සවිදි බහුවස්ත්‍රයක් නෙවෙයි. හරි? එතන යට අපි ලියමු මොකද්ද සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ කියලා. හොඳයි. මේ අර රූල් තුනක් තියෙන එතන ඔව් ඔව් අංක දෙක පිටුවේ රූල් තුනක් තියෙන තැන. ටියුට් නැති අය ලෑන් නාත්තන්ඩි ගොඩක් ළමයි ටියුට්ස් අරන් නැහැ කියලා මට ආයතනෙන් එවලා තියෙනවා නම් ලිස්ට් එකක්. මේ සර් මොකද ලියන්න දුන්නේ නේද? නෑ පුතේ මේ දැන් තමයි ලියන්න දෙන්න යන්නේ. හරි සර් නෑ සර් එකපාරටම සිග්නල් නැති වුණා. ඒකනේ බලන්නකෝ. හරි. ලියමු අපි සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා ලියන්න. පාද සියල්ලම දිගින් සමාන වූද පාද සියල්ලම දිගින් සමාන වූද පාද සියල්ලම දිගින් සමාන වූද කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වූද කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වූද කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වූද බහුවස්ත්‍ර අනේ සර් සිග්නල් චුට්ටක් මදි මේ කියන්නකො සර් විශාලත්වයෙන් සමාන වූද බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර වේ. සවිදි බහුවස්ත්‍ර වේ. හරිද සහිදා පැහැදිලිද නිමාෂී? හරි සර් පැහැදිලි. right. හරි.
හරි පුතේ එහෙනම් අපි දැන් යන්නේ මේ ටෙස්ලා කරන ටිකක් හදන්න. හරි? හැබැයි ඔයාලට මේ බ්ලොග් ටිකක් නම් කපා ගන්න වෙනවා මම ඒක විස්තරේ කියන්නම්කෝ. හරි පොඩ්ඩක් බලන්න. දැන් දරුවනේ අපි දැන් භාවිතා කරන්න යන්නේ මේ සවිදි බහුවස්ත්‍රයක්. ඔන්න බලන්න. දැන් මේක සසේමි මං කියනවා මේක සවිදී කියලා. මේ තියෙන සවිදි බහුවස්ත්‍රයක්. දැන් මට පුළුවන් මෙයාව භාවිතා කරලා බලන්න අර අපි එදා කතා කරුවේ හිඩස් නැති වෙන්නේ නැතිව හිඩස් නැතිව එක මත එක නොවැටෙනසේ මෙන්න මේ වගේ නිර්මාණයක් අපිට කරන්න පුළුවන්. සර් ඔව් පුතේ අර ඉස්සල්ලා ගේපු එක කියනව චුට්ටක්. පාද සියල්ලම දිගින් සමාන වූ දෙක. පාද සියල්ලම දිගින් සමාන වූද කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වූද බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර වේ. හරි. හොඳයි බටනේ ඔන්න මම ආයි පොඩ්ඩක් කියන්නකෝ. පොඩි බෝම්බෙන්නේ මුට ගහන්න. ඇයි බතලයෝ පාද සියල්ලම දිගින් සමාන වූද කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වූද බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර වේ. පුතේ ඔයා එහෙන එක මතක තියාගන්න ඕනේ. වචනේ වචන ලියන්න බෑ දැන් අටේ පන්තියෙන්. ඇත්තටම දැන් ඔයගොල්ලෝ ලබන අවුරුද්දේ 9 නේද? විශ්වවිද්‍යාලේ හොඳ වෙනවා. හරි ෂෝ. හරි. හොඳයි පුතේ එහෙනම් බලමු. ඔන්න මම ඇඳලා තියෙනවා ටෙස්ලාකරණයක්. මම මේකට භාවිතා කරලා තියෙන්නේ සවිදි බහුවස්ත්‍ර එකක්. සවිදි එක බහුවස්ත්‍රයක් මම මේකට භාවිතා කරලා තියෙනවා. ඒ නිසා මම මෙයාට කියනවා සවිදි ටෙස්ලාකරණයක් කියලා. ඇයි දන්නවද? මම මෙයාට භාවිතා කළේ එකම එක සවිදි බහුවස්ත්‍රය. එහෙනම් සවිදි ටෙස්ලාකරණයක්. right. හොඳයි එහෙනම් කාට හරි කියන්න පුළුවන්ද මොකද්ද සවිදි ටෙස්ලාකරණයක් කියන්න කියලා? පුළුවන්ද කියන්න කාට හරි? මොකද්ද සවිදි ටෙස්ලාකරණයක් කියන්නේ? දැහැමි ලොකු දැහැමි මොකද්ද? එක් බහුවස්ත්‍රයකින් පමණක් සාදා ඇති ටෙස්ලාකරණය. වැරදි. එක් බහුවස්ත්‍රයකින් කියලා කියන්න බෑ. හරියටම නම කියන්න ඕන. අවිධි බහුවස්ත්‍ර හැඩ එකක් පමණක් භාවිතා කරන ලබන ටෙස්ලා. අන්න හරි. සවිදි බහුවස්ත්‍ර දිලීෂා සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් භාවිතා කරනු ලබන ටෙස්ලා කරන සවිදි ටෙස්ලා කරන කියලා අපි කියනවා. හරි. තව එකක් බලන්න උදාහරණයක්. හැබැයි සවිදියව විතරයි භාවිතා කරන්න පුළුවන් වෙන ඒවා බෑ. අපි ත්‍රිකෝණයක් ගමු. ත්‍රිකෝණෙත් හරියටම සවිදියව ගන්න ඕනේ. ඔය පුතේ දැන් ඔහම ඔය මට රට හදන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ ඔක්කොම සවිදි. හරි. එතකොට ළමයි මේ මම මෙන්න මේ වගේ ටෙස්ලා කරන දෙකක් ඔයාලගේ පොතේ දීලා තියෙනවා. හරි. අන්න ඒ දෙක ටක් ගාලා අර මීව ෂඩස්ත්‍රය හැඩය තියෙන්නේ. අන්න ඒක පාට කීපයක් විතර පාට කරන ටක් ගාලා පාට තියෙන අය. ටක් ගාලා පාට කරන පාට තියෙන අය. ත්‍රිකෝණේ නම් කළු පාටනේ තියෙන එක පාට කරන්න බෑ. සර් පැස්ටල් උනත් කමන්නේ නේ. පැස්ටල් නම් ගන්න එපා පුතේ. මොකද දන්නවද පොත මේ වණ වෙනවා. හරි සර්. එක්කෝ පාට පෑන් වලින් ඉරි ගහන්න මාරු කර එහෙම නැත්නම් මේ පාට පැන්සල් භාවිතා කරන්න නැත්නම් හයිලයිට් හරි මොනවා හරි පාට දෙකක්වත් පාවිච්චි කරන්න. සර් ඒක පාටින් උනත් කමන්නේ නේද? ඔව් ඉතින් වෙන නැත්නම් එක පාටින් පාට කරමු නේද? සර් රූප දෙකම පාට කරනවනේ. දෙකම පාට කරන්න කමක් නැහැ. ලැජ්ජා වෙන්න එපා. හරි ඔන්න මම පාට කළා සවිදි ටෙස්ලාකරණය. සවිදි ටෙස්ලාකරණය.
අනිත් එකත් පාට කරන්න. හරි පුතේ දෙකම පාට කරලා ඉවරද ළමයි? නෑ සර්. ඔව් කම්මැලි වෙන්න එපා ළමයි පාට කරන්න. ටියුට් නැති අය ඉතින් මට කරන්න දෙයක් නැහැ. පොඩක් රටාවක් හිටින්න පාට කරන්න ළමයි නිකන් ඕපාත මන්ද බුද්ධික වගේ පාට කරන්න එපා. ඔයා නිර්මාණාත්මකව පාට කරන්න. හරිද නිමාෂ ඉවරද? හරි සර් ඉවරයි. රයිට් හොඳයි. හරි පුතේ එතන යට හිස්තැනක් තියෙනවනේ මේ හිස්තැන දීලා නැහැ. ඒ ඉඩේ තරුවක් දාලා මෙහෙම ලියන්න. සසෙම ලියමු තරුවක් දාලා මෙහෙම ලියන්න. සවිති හැඩතල එකක් පමණක් භාවිතා කර සර් කොතනින්ද ලියන්නේ? ඒ පින්තූර දෙක පහලින් හිඩ හිස්තැනක් තියෙන අංක 2 කියලා අන්න එතන ලියන්න. රූල් ගහන්න ඉරි ගහන්න ඕනේ නිකන් ලියන්න. සවිති හැඩතල එකක් පමණක් භාවිතා කර හරි සර්. සවිධි හැඩතල එකක් පමණක් භාවිතා කර කරනු ලබන ටෙස්ලා කරන භාවිතා කරමින් සවිධි හැඩතල එකක් පමණක් භාවිතා කර කරනු ලබන ටෙස්ලා කරන සවිධි ටෙස්ලා කරන වේ. සවිධි ටෙස්ලා කරන වේ. හරි. හරි පුතේ දැන් අංක මේක අනිවාර්යෙන් හැමෝම කරන්න ඕනේ. හරි ඕනනම් ඔයාලට පුළුවන් අනුමි බ්ලොක් එකක් කපාගෙන අලවන්නත් පුළුවන්. කප අලවන්නත් පුළුවන්. පාට A4 වලින් හරි මොනවාකින් හරි. එහෙම නැත්නම් බ්ලොක් එකක් කපාගෙන ඒක තියතිය අඳින්න උනත් පුළුවන්. මට හිතෙන්නේ අඳින එක තමයි හොඳ. ඔයාලා කැමති සවිධි හැඩතලයක් තෝරගෙන අංක 5 පිටුවේ ඔබ කැමති සවිධි ටෙස්ලා කරන දෙකක් අලවන්න බැයි නම් අඳින්න. කැමති දෙකක් කැමති හැඩතලයක් භාවිතා කරන්න. මම මේ භාවිතා කරපු හැඩතලෙම අවශ්‍ය නැහැ. මේ හැඩතලෙම අවශ්‍ය නැහැ. ඔයාලා කැමති හැඩතල දෙකක් භාවිතා කරලා ලස්සනට අඳින්න බලන්න. සර් අර ඉරි ගහලා තියෙන තැනද? නෑ පුතේ අංක 5 පිටුවේ 3 වෙනි ප්‍රශ්නය. අංක 5 පිටුවේ 3 වෙනි ප්‍රශ්නය. හරි සර්. 4 පිටුව දැන් 3 4 පිටුවම තියන්න. 5 පිටුවේ මං ඉඩ දීලා තියෙනවා අඳින්න. කරා යන්නකෝ බලන්න. සර් දෙකම භාවිතා කරන්න ඕනේද? නෑ හැඩතල වෙනස් දෙකක් භාවිතා කරලා හැඩතල දෙකක් මේ නිර්මාණ දෙකක් කරන්න ටෙස්ලා කරන දෙකක් කරන්න. දැන් මම මේ එක හැඩතලයක් භාවිත කරලා ඔන්න එකක් කරුවා.
වෙන තව එකක් භාවිතා කරලා තව එකක් කරා. මේ දෙක නැතුව වෙන දෙකක් භාවිතා කරන්න කියලා මම නම් කියන්නේ. සෞදි හැඩතල තියෙනවනේ ඕන තරම්. හැමෝම කරන්න අනිවාර්යෙන් මට බලන්න ඕනේ. හැමෝම කරන්න පාට තියෙන අය පාට කරන්න බලාගෙනම කරන්න. පුංචි වැඩක් තමයි ඒ වුණාට කරන්න. හැබැයි සවිදි විදිහට හැඩතලේ තියෙන්න ඕන. හොඳම වැඩේ ඕක එක හැඩතලයක් ඇඳලා කපා ගන්න. කපලා ඒක තියදී අඳින්න. සර් අඩි රෝලෙන් යන්නත් කමක් නෑනේ. කමන්නේ අපිට අඩිරුලෙන් අඳින්න පුළුවන් ද සවිදි ඒවා එක දිගටම? වෙනස් ඔව් වෙන්න- සර්. පුළුවන් නම් අඳින්න. පුළුවන් නම් අඳින්න. සර් අයි පුතේ කියන්න. සර් මේ එකට ඉස්සරහා කරන එකට බහුවස්ව දෙකක් පාවිච්චි කරට කමක් නැද්ද? බෑ එකකට එකයි. ඒ දෙකක් කෙරුවොත් ඒක වෙනස් එකක් වෙනවා. ඔයා තනි එකක් තමයි භාවිතා කරන්න. දෙකක් භාවිතා කරන්න බෑ. දෙකක් භාවිතා කරන්න බෑ. සර් අර රූල් ගහලා තියෙන තැනනේ අඳින්නේ. මොකද දරුවෝ ඇහුවේ? ඕක සර් කරන්න අර රූල් ගහලා තියෙන තැනනේ කරන්නේ. නෑ ඕක කරන්න ඕනේ 3යි 4යි පිටුවල මුකුත් කරන්න එපා. 5 වෙනි පිටුවේ තියෙනවා ඊටත් දීලා මං. ඔබ කැමති සවිදිට ඉස්සලා කරන දෙකක් අලවන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් නම් අලවන්න නැත්නම් අදින්න. දැන් ඔයාලට තේරෙනවනේ සවිදි එකක්ම භාවිතා කරන්න ඕනේ. සවිදි එකක් නැතුව කරන්න බෑ. ඕන්නම් මෙහෙම සමචතුරස්‍රයක් ගන්න පුළුවන්. තව සවිදි ෂඩාස්ත්‍රයක් ගන්න පුළුවන්. අපි මම කලින් යන්ද මේක භාවිතා කරන්න පුළුවන්. නැත්නම් සවිදි ත්‍රිකෝණයක් පුළුවන්. ඒ වගේ පුළුවන් නේද සවිදි මේක පංචාශ්‍රයෙන් නම් මම හිතන්නේ බැරුව ඇති. පොඩ්ඩක් අඳලා බලන්නකෝ. ඉවරයි ඉන්නවනේ මට ෆොටෝ එකක් ටුක් ගාලා එවන්න. මම හිතන්නේ පුතේ මේ පංචාශ්‍රයෙන් අදින්න බෑ ටෙස්ලා කරණයක්. සවිදි ටෙස්ලා කරණයක් අදින්න බෑ පංචාශ්‍රයෙන්.
ඔයාලා මේක බලන් ඉන්නපුවා ඔයගොල්ලෝ ඇඳයි යන්න. බලපති සවිදි පංචාශ්‍රයකින් කරන්න බෑ. එතකොට තව හැඩතලයක් එන්න ඕනේ. සවිදි පංචාශ්‍රයක් පමණක් භාවිතා කරලා අපිට බෑ මේ සවිදි රසලාකරණයක් හදන්න බෑ. පංචාශ්‍රය භාවිතා නොකර වෙන එකක් භාවිතා කරන්න. මායා ඉවරද? නෑ සර්. මොකක්ද තත්ත්වය භයානකද? මේක තමයි පුතේ මම භාවිතා කරන හැඩතලේ සවිදි ත්‍රිකෝණය. සර් මේවා ඇඳලා සර්ට් එවනවද? ඔව් පුතේ අනිවාර්යෙන් එවන්න. ටෙස්ලා කරන්න. ඔයා අඳපු දෙක එවන්න. ඔන්න මම ටෙස්ලා කරණයක් ඇඳ ත්‍රිකෝණයක් භාවිතා කළේ. සවිදි ත්‍රිකෝණයක් භාවිතා කරලා මං ඇඳ. බලන්න හිඩස් නැහැ. එක මත එක පිහිටලත් නැහැ. සර් පාටින් හොතන්න ඇයි නේද? ඔව් කමන්නේ පුතේ කමන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. පාටින් හෝ තනි පාටින් අඳින්න. right ඔන්න මං ඇඳ සවිදි ටෙස්ලා කරණයක්. කෞෂානි හරිද? පුතේ ඔයාලට මේ 7 පන්තියේ තිබ්බ නේද කොහොමද මේ සවිදි ෂඩාශ්‍රයක් අඳින්නේ කියලා? අර කව කට්ටෙන් අපි ඇඳේ මතක නැද්ද? තිබ්බා සර්. තිබ්බනේ සවිදි ෂඩාශ්‍රයක්. ඔව් තිබ්බ. රවුමක් ඇඳලා අන්න ඔය තියෙන්නේ කෙල්ලගේ මොලේ තමයි මොලේ.
හරිද පැටවුනේ ඉවරද? නිමා මොකද තත්ත්වය ඉවරද? තාම නෑ. නෑ සර් තාම. ඒකනේ. ඉලීෂා ඉවරද පුතේ? තාම නෑ. එෂාන් ඉවරද? තිසා කෝ පොඩි තිසා නැද්ද? කවුරුන ඇදපු කෙනෙක් එවන්නකො ළමයි එකක් හරි බලන්න දෙනෙත් එයා. සර් වට විදිහක් නෑ සර් ෆෝන් එක නැහැ. කමන්නේ පුතේ කමන්නේ. එව්වේ නතර කමන්නේ. එව්වා සර්. එව්වා. මට දෙව්වේ. ඔව් සර්. සර් වන්න කියන්නේ නෑ. ඈ පුතේ. එවන්න විදිහක් නෑ. අයියෝ මොකද උනේ? මේ තියෙන ලස්සනට. ෂා. හරිම නිර්මාණාත්මකයි. හරිම නිර්මාණාත්මකයි. right. කවුද මේ කොටු පොත ගැදලා තියෙන්නේ? හරි හොඳයි පුතේ වෙලාව ඇති නේද ඒකට? ඇති සර්. ඇතිනේ. ඔව් පුතේ ඔයාලා අඳින්න එහෙනම් ගෙදරින් ඒක කමක් නැහැ. මේ අපි ඊළඟ කොටසත් ඉවර කරමු. මොකද අද ටෙස්ට් එකට පැයක්ම යනවා ඒකයි. අත සර් විනාඩි දෙකක් ප්‍රශ්න දෙන්න. 10යි තියෙන්නේ. නෑ නෑ. අය පුතේ මම දාලා තිබි ප්‍රශ්න 25ක් කරනවා කියලාද නේද? අපි try එකක් දෙමු කරන්න ළමයි. අඩුම ගානේ 20ක්වත්. නේද හැම දැන් 40ක් කරන්න නේද බලාපොරොත්තු වෙමින් ඉන්නේ? හරිද දුල්මිනත්ම ඉවරද? ඔව් සර්. හරි. හොඳයි. අපි යනවා ඊළඟට තවත් වැඩකට. දැන් පුතේ අපි කෙරුවේ මෙච්චර වෙලා මේ හැඩතල සවිදි හැඩතල එකක්නේ භාවිතා කළේ. ඔන්න බලන්න දැන් මම කියන්නේ සවිදි හැඩතල දෙක එකකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරලා ටෙස්ලාකරණයක් කරන්න. මෙන්න මම ගත්තා සවිදි චඩස්ත්‍රයක්. ඒ වගේම එලිස මම ගන්නවා ත්‍රිකෝණයක්. හැබැයි පැටවුනේ මේක ගද්දි මතක තියාගන්න මේ පාද සමාන මෙන්න මෙහෙම හිටින්න ගන්න ඕනේ නැත්නම් අදින්න බෑ. අපි හැමෝම අදිමු මේ දෙක භාවිතා කරලා. එතකොට සවිදි හැඩතල එකකට වඩා භාවිතා කරනවා නම් ඔයාලට පේනවා එතන තියෙන්නේ සවිදි රසලාකරණයක් නෙමෙයි. අපි ඒකට කියන්නේ
පෙරල ගණ්ඩක අංක තුන පිටුව පෙරගන අංක තුන පිටුව හැමෝම්ද තුන පිටුව ඔන්න මම පින්තුර වගේ දාලා තියෙනවා. හරි ත්‍රිකෝණයක් සහ ෂඩස්ත්‍රයක් භාවිතා කරලා තියෙන ටෙස්ලා කරන කීපයක් ඕකේ තියෙනවා. හැබැයි දරුවනේ ඕකේ මම පින්තුර 4ක් දීලා තියෙනවනේ. ඒකේ බලන්න හරි උඩ එක හරි සවිදි අර්ධ සවිදි ටෙස්ලා කරනයක්. අර්ධ සවිදි කියලා කියන්නේ මේ හැඩතල එකකට වඩා වැඩි. ඒ කියන්නේ සවිදි හැඩතල එකකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා. හරි දෙවෙනි එකත් හරි තුන්වෙනි එකත් හරි. හැබැයි මෙන්න මේ හතරවෙනි එක බලන්න ඕකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. කවුරු හරි කියන්න. ඕක ටෙස්ලා කරණයක් තමයි. හැබැයි ඕකේ මොකද්ද තියෙන අවුල? අසමානතාවය. මොකක්ද මාය තියෙන ප්‍රශ්න එකේ? අසමානතාවය. අසමානතාවය කියන්නේ සමාන නැත්නම් අසමානතාවය කියන්නේ සමාන නැහැ තමයි බං. ඒක නෙමෙයි මං අහන්නේ. මේ මං අහන්නේ ඔතන ඇයි ඒ හතරවෙනි එක අර්ධ සවිදි ටෙස්ලාකරණයක් නොවන්නේ? හැඩතලයන් වල විශාලත්වය වෙනස්. නෑ. ඔතන තියෙනවා හැඩතල වර්ග 3ක් බලන්න. ටියුට් තියන අය බලන්න නැති අය බලන්න බෑනේ. ටියුට් තියන අය බලන්න හැඩතල 3න් හැඩතල 3න් පුතේ අලුව කෑල්ල වගේ එකක් තියෙනව නේද ඕකේ? හැංගිලා. බලන්න ඒක සවිදි බහුවස්ත්‍රයක් නෙමෙයි. හොයාගත්තද නුවන්දේ? බලන්න. හොයාගත්තද? ඔය අලුව කෑල්ල වගේ එක පුතේ සවිදි හැඩතලයක් නෙමෙයි. ඒ නිසා සදෙව් ඕක අපි ගන්නෙ නෑ අර්ධ සවිදි ටෙස්ලාකරණයක් කියලා. හරි අර්ධ සවිදි ටෙස්ලාකරණයක් කියලා අපි සලකන්නේ නෑ. අනිත් තුනම අර්ධ සවිදි ටෙස්ලාකරණ කියලා අපි සලකනවා. ඒක සලකන්න බෑ මොකද ඒක හැඩතල හැම එකක්ම සවිදි නෙමෙයි. හරි. එහෙනම් මෙන්න ෂඩස්ත්‍රය ඔය බලන්න පුතේ කොහම මම මෙහෙම ඇදදී ඔයාලට පේනවද මම මේ මොර වැඩක් කරන්නේ මොකක්ද දන්නවද? මම ත්‍රිකෝණය අදින්න නැතුව ත්‍රිකෝණ රටාවක් එතන ගන්න යන්නේ මේ. ඔය බලන්න. ඒතර මේක හරියට බැලුවොත් මම මේ භාවිතා කරලා තියෙන මොකද්ද දැහැමේ? ත්‍රිකෝණයක් සහ ෂඩස්ත්‍රයක් මම භාවිතා කරන්නේ. ඔය බලන්න. මම දැන් ගත්තේ මේ ඔක්කොම සවිදි හැඩතල තියෙන. සවිදි හැඩතල තියෙන. හරි. ඔයාලත් භාවිතා කරලා අඳින්නකො පුතේ. හොව් අඳින්න ඉස්සලා අපි ඒක ලියලා යමුනේ. අංක 3 පිටුවේ අර ස්ථානේ ලියන්න මෙහෙම. අංක 3 පිටුවේ ස්ථානේ මෙහෙම ලියන්න. ලියන්න. අද මේ නිකන් ලේසි පාඩමක් නම ලියන්න. සවිදි හැඩතල එකකට වඩා භාවිතා කර සවිදි හැඩතල එකකට වඩා භාවිතා කර කරනු ලබන ටෙස්ලා කරන භාවිතා කර කරනු ලබන ටෙස්ලා කරන අර්ධ සවිදි ටෙස්ලා කරන ලෙස හැඳින්වේ. අර්ධ සවිදි
ටෙසලා කරන ලෙස හැඳින්වේ. අර්ධ සවිදි ටෙසලා කරන ලෙස හැඳින්වේ. මම මේ දැන් අඳින්නේ අර්ධ සවිදි ටෙසලා කරණයක්. මම මේකට හැඩතල දෙකක් භාවිතා කරලා තියෙනවා. මේ දෙකම සවිදි. හරි. හොඳයි. පෙරලා ගන්න පුතේ ඔයාලගේ අංක 6 පිටුව පෙරලා ගන්න. අංක 6 පිටුව. ඔන්න 6 පිටුවේ තියෙනවා ඔබ කැමති හැඩතල දෙකක් භාවිතා කරමින් අර්ධ සවිදි ටෙසලා කරණයක් අඳින්න. බලන්න අඳින්න. කැමති හැඩතල දෙකක් භාවිතා කරන්න. එල්සා ඉක්මන් කරමු. හැඩතල දෙකයි භාවිතා කරන්නේ. ඔන්න දෙකකට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. අපි දෙකක් භාවිතා කරලා අඳිමු. සර් දෙකට වඩා ගන්නවා නම් ඒක අර්ධ සවිදි ටෙසලා කරණයක් නෙවෙයිනේ. නෑ පුතේ දෙකට වඩා එකකට වඩා වැඩියෙන් කොච්චර ගත්තත් කමන්නේ. හැබැයි ගන්න ඕනේ සවිදි හැඩතල. සර් මාව සිග්නල් නැතුව කට නම් වීඩියෝ කරගෙන හිටියට කමක් නැද්ද? කමන්නේ නැහැ බෙටියෝ කමන්නේ නැහැ. සර් යන්න අපතේ ලියන්න දුන්නේ මම මේ කරන්නේ අංක 6 පිටුව 6 පිටුව එයා කැමති හැඩතල දෙකක් භාවිතා කරලා ටෙසලා කරණයක් අදින්න කියලා මං කිව්වේ. ඔයා කැමති හැඩතල දෙකක් භාවිතා කරන්න. හරි පුතේ ඒ වෙනවා මම බලන්නම් තව ටිකකින්. ඔගේ පුතේ අපි හැමතිස්සෙම උත්සාහ කරනවා නිර්මාණාත්මක රටාවක් අඳින්න තමයි.
හොඳ දරුණු ඒ වෙනව මම බලන්නම් පොඩ්ඩක් ඉන්න. එලිසා නිදිමතයිද? එල්සා හරි ඔන්න පුතේ මං ඇන්ද අර්ධ සවිධ රෙසලාකරණයක් ත්‍රිකෝණයක් සහ ෂඩස්ත්‍රයක් භාවිතා කරලා මේකේ හැඩතල දෙකයි මං ගත්තේ ඒ නිසා මේක අර්ධ සවිධි කියලා මම කියන්නේ. හරිද සදේව පුතා වැඩේ පැහැදිලිද? දිලීෂා කොණ්ඩේ කැපුවද? ඔව් සර්. දැන් ෂෝක් ඈ.